සද්ධර්ම ශ්‍රවණාබිලාෂී ගුණබර වාසනාවන්ත පින්වත්නි, අද දවසේ මේ පින්වතුන් කවුරුත් සූදානම් වන්නේ බොහෝ කාලයකට පස්සේ තාම දුර්ලභව ලෝකයට පහළ වෙන ලෞතර බුදුරජාණන් වහන්සේ නමක් විසින් ලෝකයට එළිපෙහෙළි කළ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයෙන් බිදක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරලා මෙලව ජීවිතයට ඒ ධර්ම පරයායන් ගලපගෙන එවැගේම පරලෝක ජීවිතය සුවපත් කර ගැනීම පිණිස නැවත නැවත ඉපදී ලෙඩ වෙවි මෙරි මෙරි යන සංසාර ගමනේ නිස්සාර බව දකින්න අවස්ථාවක් ලැබිච්ච වෙලාවේ ඒ උතුම් සත්‍ය ධර්මයෙන් බිදක් කෙටියෙන් නමුත් ශ්‍රවණය කරන්නට. පින්වත්නි, බුදු කෙනෙක් ලෝකෙට පහළ වෙලා දේශනා කරපු සම්පූර්ණ ධර්මයම එක ගාතාවකට හකුලවලා දේශනා කළොත් එහෙම හකුලවන්න පුළුවන් බොහොම අපූර්ව ගාතාවක් තමයි ය ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ වාහ තේ සංචයෝ නිරෝධෝ එවං වාදී මහා සමනෝ කියලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය පිළිබඳව උදම්මනපු ශ්‍රාවකයෙක්. සාරිපුත්‍ර මහරහතන් වහන්සේගේ ගිහි කාලේ මාර්ගඵලයකට පවා හේතු වෙන ගාථා ධර්මයක් තමයි මේ ගාථා ධර්මය. මේ ගාථාව ඇහෙනකොට සෝවාන් ඵලයටපත් වුණා කියනවා. දැන් ওই පිටුතුලට මේ ගාථාව ඇහෙනකොට එහෙම අමුතු මේ මාර්ගඵලයක් ලැබුවා වගේ එකක් නැහෙනි. ඇයි නැත්තේ? එකක් තමයි මේ භාෂාව පිළිබඳව පොහසත් නැතිකම. මොකද්ද මේ කිව්වේ කියලාවත් හරියට දන්නේ නැහැ. යේ ධම්මා හේතුප්පබවා තේසං හේතුං තථාගතෝ ආහ කියලා. අනිත් එක ඒ ගාථාව ඇතුලේ කියවෙන ධර්මතාවයන්. ওই ගාථාවකින් පින්වත්නි කියවෙන්නේ ලෝකේ පවතින ධර්මතාවයක් පිළිබඳවනේ. දැන් අපි ජීවිතේ ධර්මාවබෝධය කරනවා කියලා කරන්න ඕනි ධර්මයේ ඉගෙන ගැනීමක් නෙමෙයි. ඒක නිකන් අධ්‍යාපනයක්. ඒක උගත්කමක්. දැන් ධර්මයෙන් උගත්කමද පෝෂණය කරන්න ඕනි, ප්‍රඥාවද පෝෂණය කරන්න ඕනි. ප්‍රඥාවයි පෝෂණය කරන්න. උගත්කම කියන එක නෙමෙයි. ඔය පිටුතුල අහලා තියෙන ආරියෂ්ඨාංගික මාර්ගයේ තියෙන සම්මාදිට්ඨිය කියලා එකක්. මේ සම්මාදිට්ඨිය කියන එක මොකක්ද? මේ සම්මාදිට්ඨිය කියන්නේ මොකක්ද? මේ අපේ ඇතුලේ ක්‍රියාත්මක වෙන කතාව. දිට්ඨි කියන වැරදි චෛතසිකය වෙනුවට දැන් ඒක මිච්ඡා දිට්ඨිය. ප්‍රඥාව කියන චෛතසිකය යෙදීම. යම් කෙනෙක්ගේ సంతානීය ප්‍රඥා කියන චෛතසිකය යෙදුනොත් ඒ යෙදීමේ ප්‍රමාණයට එයාට සම්මා දිට්ඨිය ඇති වෙනවා. මොකද්ද ප්‍රඥා කියන චෛතසිකය? මොකද්ද මේ ප්‍රඥාව කියන චෛතසිකයෙන් වෙන්නේ? මේවා දැනගන්න ඕනේ. ඉතින් මේවා දන්නේ නැති නිසා තමයි මොකක්ද වෙන්නේ? මේ ගාථා කිව්වට කොච්චර දම්සක් පැවතුම් සූත්‍රය කියවුවත් නේද? අර නිකන් සාදු සාදු කියලා නැගිටලා යනවා මිසක් අවබෝධයකට එන්නේ නැහැ පින්වත්. ප්‍රඥා කියන චෛතසිකයේ ස්වභාවය තමයි පකාරේන ජානාති අනිච්ඡාදි වශයෙන් අවබුද්ධතිති පඤ්ඤා කියලා කියනවා. ඒ කියන්නේ මේ ලෝකේ පවතින සංස්කාර ධර්මයන්ගේ තියෙනවනේ ස්වභාවයක්. පොදු ස්වභාවයන් කීපයක් තියෙනවා. ඒ පොදු ස්වභාවයන් අතර පොදු ලක්ෂණ තුනක් තියෙනවා. මොනවද? අනිත්‍ය ලක්ෂණය, දුක්ඛ ලක්ෂණය, අනාත්ම ලක්ෂණය කියන එක. පිටින් ඒක කොයි කාටත් කොයි දෙයකටත් පොදුයි. මම ගත්තත් විපරිණාමයටපත් වෙනවද නැද්ද? දැන් මේ තප්පර කට්ටත් එක දිරදිරා යනවද නැද්ද? දිරනවනේ. ඔය පින්මතුල්ලත් බුදු කෙනෙක් පහළ වුණත්, පසේ බුදු කෙනෙක් පහළ වුණත්, මහරහතන් වහන්සේ නමක් හිටියත්, සෝවාන් කෙනෙක් හිටියත්, සකදාගාමි කෙනෙක් හිටියත්, අනාගාමි, මේ සෝවාන්ද සකදාගාමිද කියන එක මේක දිරන්න නැතු වෙන්න හේතුවක් නෙමෙයි. ධානලාභී වේවා, ධාන නොලාභී වේවා, කොයි කවුරුත් දිරදිරා යනවා. පුටුවක් මේසයක් ගහක් ගලක් ගන්න. ගලක් ගත්තොත් නම් අපිට තේරෙනවා ටිකක් දිග කාලේ. හැබැයි ටික ටික මොකද වෙන්නේ? මේක ෂය වෙනවද නැද්ද? ෂය වෙලා යනවා. කන්දක් ගත්තත් ෂය වෙලා යනවා. ගඟක් ගත්තත් ෂය වෙලා යනවා. ගහක් ගලක් ගත්තත් ෂය වෙලා යනවා. කොට්ටයක් මේසයක් පුටුවක් ටයිල් කෙටයක් ගත්තත් මොකක් වෙනවද? අර ඒ වගේ තියෙන පටවි ගතිය වැඩි නිසා ෂය වීමේ මේ කාලපරාසය වෙනස්. දැන් අපි ගන්නකො චිත්තයට වඩා රූපය පවතිනවනේ. චිත්තයේ චිත්තක්ෂණ එකකින් නිරුද්ධ වෙනවා. රූපය චිත්තක්ෂණ 17ක් තියෙනවා. ඒකයි කෙනෙක් මරුණට පස්සේ වුණත් මොකක්ද මේ කය වලකට දැම්මට පස්සේ සති දෙකක් යනකොට නැති වෙන්නේ. අවුරුදු 2කින් ගොඩ ගත්තත් ඇට කෑල්ලක් හරි. ඇයි රූපය දිරන්න ටික කාලයක් ගත වෙනවා. මොකද එහෙම වෙන්නේ? මේ ඍතුජ රූපයෝ තියෙනවනේ. ඍතුජ රූපයෝ කියන එක පින්වත්නි දීර්ඝ කාලයක් පවතිනවා. සාමාන්‍යයෙන් අපිට පේන විදිහට කල්පනා කරලා බැලුවාම. ඍතුජ රූපයෙන් පෝෂණය වෙන රූපය තමයි දැන් අර කර්මජ රූපයෝ ටික නිරුද්ධයි. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද ඒවා ටික කර්මයේ නිරුද්ධ වෙනකොට නිරුද්ධ වෙලා යනවා. ඒකයි ඇස් පේන්නෙත් නැත්තේ, මලමිඩියකට කන් ඇහෙන්නෙත් නැත්තේ, දැනෙන්නෙත් නැත්තේ. ඊළඟට කවල පොළ හදාගන්න පුළුවන් ටිකත් නිරුද්ධයි. ආහාරජ රූප කලාප ටිකත් නිරුද්ධයි. චිත්තය නිසා දැන් අත උස්සන්න බෑනේ මලමිඩියකට. ඇයි? ඒ අදාළ රූප කොටාසිය සකස් කරන්නේ නැහැ හිතින්. කියන්නේ චිත්තය නිරුද්ධ නිසා චිත්තජ රූප කලාප නැහැ. අපි අත උස්සන්න මුලින්ම හිතින් හිතන්න එපා. හිතෙන් හිතනකොට ඊට අදාළ රූප කලාප ටිකක් ඉපදිලා ඒවා දැන් මේ කතා කරන එක ගන්නකො. මේ කතා කරන එක පින්වන්නේ සිත නැත්තම් කතා කරන්න බෑ. ඇයි?
මොකද චිත්තයෙන් තමයි මේ අදාළ කතා කරන්න අවශ්‍ය කරන ධාතු ටික උපදවලා කර්මජ ධාතුවත් එක්ක හැප්පෙනකොට තමයි ශබ්දය කියන එක පිට වෙන්නේ. දැන් කර්මයක් කළා මොකක් හරි කතා කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අපි කොච්චර try කරත් මොකක් වෙන්නේ නැද්ද? කර්මජ ධාතුවේ හැප්පීම කියන එක සිද්ධුන්නේ නැත්නම් අදාළ ධාතුව නිපදුනේ නැත්නම් අපි කොච්චර try කරත් අපිට කතා කරන්න බැහැ. අන්න ඒ නිසා දැන් මලමිනි ඔය තුනම නැහැ. හැබැයි ඍතුජ රූප ටික තියෙනවා. ඒ කියන්නේ ඍතුවෙන් සකස් වෙන රූප ටික තියෙනවා. ඒකනේ ෆෝමලින් ගැව්වහම දවස් කීයක් විතර තියාගන්න පුළුවන්ද? ඇයි අර බාහිරින් අපි මොකක් හරි සකස් කිරීම කරපු ගමන් දවස් 3-4ක් මිනිහ තියාගන්න පුළුවන්. ඒ වගේ දැන් රූපයෝ වේවා මේ මොකක් වුණත් වෙනස් වෙනවාමද නැද්ද? අනිත්‍ය කියන එක පොදුයි. යමක් අනිත්‍ය නම් ඒක සැපද දුකක්ද කියලා බුදුරජාණන් වහන්සේ අහනවා. පැහැදිලිවම දුකක් නිපින්වත්නි. එතකොට මෙන්න මෙහෙම හිතෙන්න පුළුවන්. ඔළුව කැක්කුමක් තියලා ඔළුව කැක්කුම අනිත්‍ය වෙනවා. දැන් ඒ අනිත්‍ය එතකොට සැපයිද දුකයිද? ඒ ඔළුව කැක්කුම අනිත්‍ය වුණේ නැත්තම් ප්‍රශ්නයක් නේ. නිට්ටයවම තිබ්බොත් එතකොට අනිත්‍ය දුකයි කියලා කියන්න බෑනේ. නැත්නම් අපිට මෙහෙම ගැටලුවක්. මේවා නිසා තමයි පින්ගන්නේ ඔය පින්ගතුලා මේ සසරේ ඇලිලා ඉන්නේ. අනිත්‍ය දැන් මේක හොඳට තේරුම් ගන්න. යද්ද නිච්ඡං තං දුක්ඛං. එහෙමයි කියලා කියන්නේ. යමක් අනිත්‍යද? පින්ගන්නේ අනිත්‍ය ස්වභාවයම දුකක් මිසක් අනිත්‍ය නිසා සැප දුක ඇති වෙනවා කියලා එකක් නෑ. තේරෙනවද? අනිත්‍ය නිසා සැප දුක ඇති දැන් දරුවා නිසා සැප දුක ඇති වෙනවා කියන එක වෙනස්. දරුවා කියන්නේ දුකක්ද සැපද? කුෂ්ඨය ගන්න. කුෂ්ඨය නිසා සැපත් ඇති වෙනවනේ මිනිස්සුන්ට. නෑ කුෂ්ඨයක් කානකොට සැපනේ සැපයි. හැබැයි කුෂ්ඨය නිසා සැප කියන එක වෙනම කතාවක්. කුෂ්ඨය කියන්නේම සැපද දුකද? දුක. ඒ නිසායි අපි කවදාවත් බෝධි පූජාවක් තියලා කුෂ්ඨයක් ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන්නේ. ඇයි? කුෂ්ඨය නිසා සැප උපදිනවා. හැබැයි කුෂ්ඨය කියන්නේම දුක. ඒ වගේ අනිත්‍ය කියන්නේම දුක. ඔළුව කැක්කුම හොඳ වුණාට හොඳ වීම කියන එක නිට්ටයයිද අනිත්‍යයිද? දැන් මේ හොඳ වීමේ ස්වභාවයෙන් ස්ථීරවම පවතිනවා නම් අද මොනවාරි වේදනානාශකයක් බිව්වාම හෙට වෙනකොට ආයිත් මොකක් එනවද? ඒ නිසා ඒක අනිත්‍ය නිසා නෙමෙයි. අනිත්‍ය කියන ස්වභාවයම දුකක්. අන්න එකක යද නිච්ඡන් තන් දුක්ඛං. ඊට පස්සේ කියනවා මේ අනිත්‍ය දුක්ඛ ධර්මතාවයන් Tamanගේ පාලනේ නෑ පින්වත්නි. මේක නම් ටිකක් ගැඹුරුයි අනාත්මය කියන එක. ඒ කියන්නේ සත්ව පුද්ගල භාවයක් නැතුව දැන් ওই පින්වතුන්ලා හිතන්නකෝ මම මේ බණ කියනවා කියන කතාව ගන්න. ওই පින්වතුන්ලාට හිතේ මේ ස්වාමීන් වහන්සේ බණ කියනවා. නමුත් ඇත්තටම මෙතන සිද්ධ වෙන සිද්ධවීම තමයි මේ නාම රූප ධර්මතාවන් වල විකෘතියක් නේ. අද මට බණට එන්න ඕනි කියලා චිත්ත පරම්පරාවක් සකස් වුණා. ඒ නිසා මොකද කළේ? අරහේ තිබ්බ කය කෙලින් කරලා වැඩ කරන චිත්ත පරම්පරාවට අනුරූපීව ක්‍රියාත්මක වෙච්ච රූපයක්ද නැද්ද? රූපයක්. සිත කියන එකට හේතු වැටුනහම ඒකේ ඵලය සකස් වෙනවා. ඉතින් කොයින් හරි හේතුවක් සකස් වුණා. ඒ හේතුවට අනුව ක්‍රියාත්මක වෙන නාම රූප දෙකක් මිසක් මේ අර සත්පුද්ගල භාවයෙන් ගන්න බෑ පින්වත්. ඉතින් ඒක හොඳටම පැහැදිලි. දැන් ওই පින්තුල්ලා රූප බලනවද? ওই පින්තුලට රූප පේනවද? ඔන්න පාරේ යනවා. පාරේ යනකොට බල්ලෙක් ඉන්නවා, ලස්සන බල්ලෙක්. හොරි හැදිච්ච බල්ලෙකුත් ඉන්නවා. ඔය පින්තුලට පුළුවන්ද මගේ ඇස් දෙක මමයි බලන්නේ මට හොරි හැදිච්ච බල්ලව නොපෙනේවා, හොඳ බල්ලව විතරක් පෙනේවා. පුළුවන්ද බැරිද? ඇයි? හොරි එක්කනාවත් පේනවමද නැද්ද? එහෙනම් බලනවද අපි පේන එක දිහා බලන් ඉන්නවද? නේද? ඇස් දෙක වහගන්න එක තමයි කරන්න පුළුවන්. නැත්තම් ඔය පින්තුල බලනව නෙමෙයි. ඔය පින්තුල හරි අසරණයි. ඔය පින්තුල පේන ඒවත් එක්ක ජීවත් වෙනවා. නැත්තම් අපිට පුළුවන් වෙන්න ඕනේ අකමැති දේවල් නොපෙනේවා, කැමති දේවල් ටික විතරක් පෙනේවා. දැන් රූපවාහිනී නාට්‍ය බලනවනේ. මැද්දෙන් මොනකද දන්නේ? ඇඩ්වර්ටයිස්මන්ට් යනවා. ඔය පින්තුලට මොකක් වෙලාද? ඒවත් බලන්න වෙලානේ, බැන හරි මොකක් කරන්න වෙලාද? බලන් ඉන්න වෙලානේ. ඒ කියන්නේ ඔය පින්තුල රූප බලනව නෙමෙයි. ඒක බලනවා කියන තැනම කතෘ කෙනෙක් ඉන්නවා. බලන්න කෙනෙක් ඉන්නේ පේනවා කියද්දි. පේනවා නම් එතනට කතෘ කෙනෙක් අවශ්‍ය. ඒක කර්මකාරකයි. ගහ කපනවා කිව්වොත් කතෘ කෙනෙක් ඉන්නවා. ගහ කැපෙනවා කිව්වොත් කපන කෙනෙක් නැහැ. නමුත් වැඩේ වෙනවා. අන්න ඒ වගේ තමයි. රූප බලනවා කිව්වොත් කතෘ කෙනෙක් ඉන්නවා. රූප පේනවා කිව්වොත් කතෘ කෙනෙක් නැහැ. නමුත් ක්‍රියාව සිද්ධ වෙනවා. ඒකට කියනවා කතෘකාරක කර්මකාරක කියලා. අහලා තියෙනවනේ. මේ සබ්ජෙක්ට් ඔබ්ජෙක්ට් කියලා කිව්වහම තේරෙනවා පින්තුලට. නැත්නම් අර කතෘ කර්මයනේ ඇක්ටිව් වොයිස් පැසිව් වොයිස් කියලා අපි කියන්නේ. සබ්ජෙක්ට් එකත් ඔබ්ජෙක්ට් එකත් වෙන වෙනම. නැත්නම් කතෘත් කර්මයක් වෙන වෙනම හඳුනා ගැනීම කරන්න ඕනේ අනාත්මයේ. ශබ්ද ගන්න. ඕක තමයි හොඳම දේ. ඔන්න කවුරු හරි කෙනෙක් ඔය පින්තුලට අයියෙන් බැනගෙන යනවා. ඔය පින්තුලට පුළුවන්ද කනේ වොලියම් එක අඩු කරගන්න? අනේ මට මේව ඇහෙන්න එපා කියලා. පුළුවන්ද? නැත්නම් ඔය පින්තුල අහනවද ඇහෙනවද? නේ දැන් මම මේ කියන එක අහනවද උමනාවෙන් ඇහෙන නිසා අහන් ඉන්නවද නැද්ද?
ඔය අතරතුර කවුරු හරි කෙනෙක් හූ කිව්වොත්, nyäw nyäw කිව්වොත් ඒවත් ඇහෙන්නේ නැද්ද? ඇහෙනවා. එහෙනම් අහනවද? ඇහෙනවද? ඇහෙනවා. සුවඳක් දැනෙනවා. එහෙමනේ අපි කියන්නේ අප්පා සුවඳක් එනවා. ඉන්නකො මං හොඳ සුවඳක් බලන්නම් කියලා දැන් අපිට සුවඳක් බලන්න පුළුවන්. බෑ. එන වෙලාවට බලන් ඉන්නවා මිසක අපිට බලහත්කාරයෙන් බලන්න බෑ. මේක හරි වටිනවා මේ ධර්මයට. රසක් බලන්න. රස දැනෙනවද? රස අපි විඳිනවද? දැන් සමහරක් වුණ එහෙම හැදිච්ච වෙලාවට මොන රස જાති දැම්මත් මොන වගේද දැනෙන්නේ? තිත්තට දැනෙනව නේද? ඒ මොකද අපි රස විඳිනව නෙමෙයි. අපිට දැනෙන විදිහට දිව සකස් වෙලා තියෙන විදිහට ප්‍රසාද රූප සකස් වෙලා තියෙන විදිහට අපිට ඒව දිහා බලන් ඉන්න වෙලා. පැහැදිලිද? කයත් එහෙමයි. අපි ස්පර්ශ විඳිනව නෙමෙයි. අපිට දැනෙන ටිකත් එක්ක අපි විඳගෙන ඉන්නවා. එතකොට දැන් මధుරෙක් එහෙම කද්දි ඔය පිඟුතරට පුළුවන් වෙන්න එපා. ඒ හරිය ස්විච් ඔෆ් කරලා දාන්න. දැන් මේ හොඳට බලන්න ඔපරේෂන් එකක් කරද්දි මොකද කරන්නේ? ඔපරේෂන් එකක් කරද්දි කරන්නේ අර ඒ අදාළ ප්‍රසාද රූප ටික පණ නැති කරනවා. එහෙම නැතුව අපිට පුළුවන් ද හා දැන් මෙතන කපන්නයි යන්නේ. මම දැන් මෙතනින් එහා ටික විඳින්න නැතුව ඉන්නවා කියලා ඉන්න. එහෙම බෑ. ඉන්ජෙක්ෂන් එකක් ගහලා හිරිවට්ටන අදාළ ප්‍රසාද රූප ටික ධර්මයෙන් කියනවනම් ප්‍රසාද රූප ටිකට ලේ යන එක නවත්තලා අර ඒකේ හට ගැනීම ටික වෙලාවකට නැවතුවාම ඒ ටික දැනෙන්නේ නැහැ. ආයෙත් හිරි ඇරෙනකොට කොහොමද? කපපුතෙන් ඔපරේෂන් කරපුතෙන් මේ වගේ මුළු ජීවිතේම පින්ගොන්නේ අපි පාලනය කරනවා නෙමෙයි. ඇති වෙනවා, උස යනවා, කෙට්ටු වෙනවා. අපි කෙට්ටු කරගන්නවද? කෙට්ටු වෙනවද? අපි කියන්නේ ඔයා මහත් වෙලා, ඔයා මහත් කරගෙනනේ. එහෙම කියන්නේ. ඔයා උස යවාගෙනනේ. යවාගෙන කියලාද කියන්නේ ගිහිල්ලා කියලා. යවපු කෙනෙක් අන්න බලන්නකො අපි ඕක හරියට කතා කරනවානේ. ඔයා උස ගිහිල්ලා කර්මකාරකයි. කෙට්ටු වෙලා, සුදු වෙලා, කළු වෙලා මේ වගේ නිකන් ස්වභාවිකව ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් විතරක් ලෝකේ තියෙනවා. පින්වත්නි මෙන්න මේ ස්කන්ධ නැවත නැවත හට ගැනීම කියන එක උනත්. දැන් මැරිලා ගිහිලා ආයි උපදිනවනේ. ඒ ඉපදීම කරන්නේත් අපි විසින්ද නැත්තම් ස්වභාවිකවද? ඒ කියන්නේ ඒක ස්වභාව ධර්මයේ න්‍යායක්. අපි හිතුවට හිටපන්කො මං ආයිත් නිවන් දැකලා මේ ජීවිතෙන් පස්සේ උපදින්නේ නැහැ කියලා බෝධි පූජාවක් දෙකක් තිබ්බා කියලා ආයි උපදින්න නැතුව ඉන්න බෑ. ආයිත් යන්න වෙනවද නැද්ද? හැබැයි මේක මාර කර්මය කියන්නේ පින්වත්නි. මෙහෙම නිකම්ම යනවනම් ප්‍රශ්නයක් නෑ. හරිද? මේ ස්කන්ධවල තියෙනවනේ. තේරෙනවද මම මේ කියන එක? ගැඹුරුයිද? චුට්ටක් අමාරුත් ඇති අහගන්න කොයි වුණාට. රූප, වේදනා, සංඥා, සංකාර, විඥාන කියලා ටිකක්. ඕකේ තියෙනවා මේ වේදනා කියලා ස්වභාවයක්. කියන්නේ සැප වේදනා, දුක් වේදනා, අදුක්කම සුඛ වේදනා කියලා. සෝමනස්ස, දෝමනස්ස වේදනා කියලා අභිධර්මානුරූපීව කියනවා. මේ ඔන්න ඔය සැප දුක කියන එක ඒක මේ ස්කන්ධ වලට දැනෙනවා. කවුරු හරි කෙනෙක් අපේ කන කැපුවොත් අල්ලගෙන රිදෙනවද නැද්ද? ඒ කියන්නේ ඒ වේදනාව අපිට දැනෙනවනේ. හොඳයි. අපායට ගිය වෙලාවට අපායේ ඉන්න නිර්සත්වයාටත් ඔය වේදනාව ඒ ජීවිතයේදී ඒ විදිහටම දැනෙනවද නැද්ද? දැනෙනවා. දැන් සමහරු කියනවා මෙන්න මෙහෙම. අපායට ගියාට කමක් නැහැ අපිට පේන්නේ නැහනේ. අපායට ගියේක මෙතනට පේන්නේ නැති එක ඇත්ත. එතනට ගිහිල්ලා ස්කන්ධ පහළ වුණාම දැන් කන කපද්දි රිදෙනවා වගේම දැන් කට්ටක් අයින් කරනකොට රිදෙනවා වගේම ඒ භවයන් වලට ගියාම ඒ භවයන් වල වේදනාව කියන එක දැනෙනවාමයි. ඒක ඒ තැන්වල తත්‍ර తත්‍රාපි නන්දනි. ඒ තැන්වල ඇලෙනවා වගේ ඒ තැන්වල විඳිනවා. පිටේ තුවාලයක් හැදිච්ච බල්ලෙක් බලන්න. කෙන්දිරි ගන්නවද? ඒ කියන්නේ ඒ සතාට ඒ වේදනාව දැනෙනවා. පින්වත්නි මෙන්න මේ ස්කන්ධත් එක්ක යන්න වෙන සංසාර ජීවිතේ වැරදිලාවත් අපායකට වැටුනොත්, වැරදිලාවත් තිරිසන් ලෝකයකට වැටුනොත් ස්කන්ධත් එක්ක විඳින්න වෙන දුක නවත්ත ගන්න බෑ. දැන් බල්ලෙක් ගන්න, බල්ලෙක්ට හොරිය දෙනවා. දැන් එයාට කොච්චර අමාරුදනේ අර පින්වත්නි මෙතන ගවල් වල බල්ලෝ ඉන්නවනේ සමහරක් වෙලාවට. එයා ඔය ඇඟ කහනකොට නිකන් අතක් දාන්න. ඒ නියපොතු පාරක් ඇඟේ වැදුනහම දනවා ඉන්න බෑ. හරි? නැත්තම් බල්ල වනිත් පැත්ත පෙරලෝලා චුට්ටක් මෙහෙම බඩ එයාගේ කසල බලන්න එයා කකුලෙන් මෙහෙම ගහනවා. මම කියන්නේ ගෙදර ඉන්න සතා නිසා. මොකද මේකට කොටියා කියන්න බෑනේ. ඔය පිටුතල කොටි හොයාගෙන බඩ කසන්න ගියොත් එහෙම. එයා ගහනකොට චුට්ටක් අත තියලා බලන්න අපිට එක් කොච්චර රිදෙනවද කියලා. මේ බල්ල තමන්ගේ ඇඟේ තියෙන හොරි ටික එහෙම කහගද්දි ඌට කොච්චර රිදෙනවද? පින්වත්නි පිළිසරණක් නෑ. ඒකයි. එහෙම තැනක උප්පත්තිය ලැබුණොත් අනන්ත දුක් එක ළඟ වැටිලා දුක් විඳින්න වෙනවා මිසක් කාගින් මේ ජීවිතයේ අංශභාගය දෙලා නහයින් කටින් බට දා ගන්නවා සැපයි. මේ ජීවිතයේ අංශභාගය දෙලා ඇඟේ පතේ අසුචි යනකොට ඒ ටිකත් එක්කම එක තැනකට වෙලා බෙල්ලි කපලා හරි කමනේ බෙල්ල තුවාලා හරි පිළිකායවිල්ල හරි මූණ දිය වෙලා ගිහිල්ලා හරි මේක සැපයි. මේකේ බෙහෙත් දාන්න හරි කෙනෙක් ඉන්නවා. පුළුන් කෑල්ලක් හරි ප්ලාස්ටරයක් හරි ගන්න. ලේ ටික නැති වෙනකොට ලේ දෙන්න කට්ටිය ඉන්නවා.
අර තිරිසන් ලෝකයකට ගියාට පස්සේ පින්වත්නි එතන කෙලවරක් නැති දුකක් විඳින්න වෙනවා මිසක් කුරුල්ලෙක් නානව දැකලා තියෙනවද? එනව වතුරට බහිනවා ආය යනවා. ආයි ටිකකින් තමයි එන්නේ. ආය යනවා. ආයි ටිකකින් එන්නේ. ආය යනවා. බලන්න. බල්ල පෝස වෙලා කොච්චර පොළු පාරවල් කුටි කනවද නේ? කොච්චර තුවාල දානවද? නිරිසතෙක් වුණොත් දැන් සමහර නිරිසත්තු දැන් പ്രേත ජීවිතය ගන්නකො සමහර പ്രേතයෝ ඉන්නවා. ඒ പ്രേතයන්ට පින්වත්නි වතුර තිබහා හැදිලා වතුර බොන්න ගඟට පහත් වෙනකොට ගඟ හිඳෙනවා. හිතන්න මගේ පින්වතුලට තිබහා ඇවිල්ලා දැන් තිබහා උපරිමාවට පස්සේ මතකද අර නිකන් දැවිල්ලක් වගේ නෙන්නේ නේ. එතකොට වතුර ටිකක් ලැබුණාම අපි කොච්චර කැමැත්තෙන් ඒක බොනවද? ඒ තිබහා කියන ස්වභාවයෙන් අවුරුදු ගාණක් ජීවත් වෙන්න උන. පිපාසය නිවා ගන්න බැරුව പ്രേතය සත්වෙක් පින්වත්නි. අර කශ්‍යප බුද්ධ ශාසනෙත් പ്രേත ජීවිතේ ඉඳලා කකුසඳ කොණාගමන කශ්‍යප බුද්ධ ශාසනවලත් പ്രേත ජීවිතවල ඉඳලා බිම්බිසාර රජතුමාගේ කාලේ විතරක් කන්න ටිකක් වතුර ටිකක් ලැබිච්ච പ്രേතය කොට්ටාසයක් අර ගෞතම බුද්ධ ශාසනයේදී පහළ වුණා කියලා අහලා නැද්ද? කොහොමද එතකොට ලේසි දේ වගේ තැනකට ගියොත් කල්ප ගාණක් තිබහින් ඉන්න වෙන්නේ. සමහර අසුරයන්ට ඇඟපත ලැබෙනවා කියන්නේ යොදුන් ගව් ගාණක් ලැබිලා ඒ බඩ පුරවන්න ලැබෙන්නේ ඉන්දිකටු මලක වගේ කටක්. හරිද? හිතන්න ඉන්දිකටු මල මෙච්චර මේ කිලෝ 60 සිමෙන්ති කොටයක් විතර බර මේ ශාරීරිය පුළුවන් මෙච්චර කටක් ලැබිලත් වේල් 3-4ක් කාලා ඒත් මදි. මේක කනගාවට වරින්නත් පුළුවන්. ඒත් මදි. හිතන්න අච්චර ලොකු බඩක් පුරවන්න ඉන්දිකටු මලක් වගේ කටක් ලැබුණා. ඒත් මේ කාලේ වගේ පිටි ಜಾති, බත් ಜಾති, හාල් ಜಾති නේ. බඩ පුරව ගන්න කන්න තියෙන්නේ සෙම, සොටු, කබ්බ, කඳුළු, අසෝචි, මල මුත්‍රා. ඒ වගේ තැනකට වැටිලා කල්ප ගාණක් දුක් විඳින්න වුණා. මන් දන්නේ මේක ඔබට තේරෙනවද? නිකන් මේ සමහරුන්ට මේක කියලා ඕනිය සුරංගනා කතාවක් වගේ දැනෙනවා. ඒ අඥානකමනේ. තුමේ අපි පොඩි ළමයි නෙමෙයිනේ පින්ගත්තේ. අපි මේ රැවටිලා සාසනයට ආව නෙමෙයිනේ. මේකේ යථාර්ථයක් තියෙනවනේ අපිට පේනවනේ නේ. පේන්න තියෙන තිරසන් ලෝකෙ දුකම. සමහර හූණු රැයට මේ බිත්තියක් දිහා බැලුවම කොච්චර පළඟැටි අල්ලගෙන කනවද? සමහර පූසවර ලේන්නුන්ව මම දැකලා තියෙනවා කාලා සමහර ලේන්නුන්ගේ බඩ ගාවට කාවහම අපි දකින්නකොට නැට්ටයි කකුල් දෙකයි හෙල්ලෙනවා. හැබැයි ලේන මැරිලා. මේ ඔක්කොම හොඳයි. නිරසතෙක් වුණොත් ලේසි නෑ පින්වත්නි. කල්ප ගානක් පැහිලා මොනවද උඹලට ඕනේ කියලා අහනකොට බඩගිනිය කිව්වොත් කට ඇරලා අර අඟුරු දාල් තලනවා කියන. තිබහයි කිව්වොත් ලෝදිය දාලා කටවල් වහනවා කියන. අදෝ මුකයෙන් බඩවැල් එක්ක පිට වෙනවා කියනවා. ලෝදිය කටින් දැම්මහම. කොච්චර කාලයක්ද? එකක් දෙකක් කල්ප ගානක්. මිත්‍යා දෘෂ්ටිකෙක් වුණොත් මහා කල්පයක් නිරේ. මහා කල්පයක් කියන ඔය පින්වතුන්ලා හිතන්නේ මේ පොඩි පය ප්‍රමාණයක් කියලාද? මනුෂ්‍ය වර්ෂ වලින් අවුරුදු 60යිනේ දැන් ඔය පින්වතුන්ලාට. ඔය පින්වතුන්ලාගේ 60යිනේ 6යි 1 ඔතනට දාගන්නකෝ ඉස්සරහට 1 දාලා බිංදු 140ක් ඉස්සරහට. ඒකට කියනවා අසංකේය එකක් කියලා. ඔය වගේ මනුෂ්‍ය වර්ෂ වලින් අසංකේයේව 86,40,000ක් එක අන්තර්කල්පයයි. එවැනි අන්තර්කල්ප 256ක් මහා කල්පයකයි. එතකොට මනුෂ්‍ය වර්ෂ වලින් කොච්චර කාලයක්ද නේ? අය මේක පොඩි නෑ පින්නන්නේ. ඒ වගේ පැහිලා ඉවර වෙනවද වැටුණොත්? කියනවා තමේනං භික්කවේ නිරේපාලා පුන මහා නිරේපක්කිපන්ති. පොඩි නිරේ පැහිලා ඉවරුණාට පස්සේ දැන් ඉවරයිද කියලා බලනකොට ආයිත් ගෙනිහිල්ලා මහා නිරේට දාන. ওই වගේ ජීවිතයක් ඔබට ලැබෙයි කියන සංඥාවෙන් තමයි මෙච්චර මේ අමාරුවේ මේ බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ වෙහෙස මහන්සි වෙන බල මේ ටික තේරුම් කරලා දෙන්නේ. පින්වත්නි, ඔන්න ප්‍රඥාව කියන චෛතසිකේ යොදාගත්තේ නැති වුනහම මේවා කිසිම දෙයක් තේරෙන්නේ නැහැ. මෙන්න මේ අනිත්‍ය දුක්ඛ අනාත්ම කියන ස්වභාවය ලෝකේ පවතිනවා. ඒකයි කියේ මේක හරි දුකක්. වෙනස් වෙලා නැති වෙලා වැටෙන තැන. සංසාරෙම දුකක්. ස්කන්ධෙන් මේ ජීවිතේ තියෙන දුක ගැන මට කියන්න වෙනම පැයක් බණ කියන්න වෙනවා. මම මේ කිව්වේ නිකන් සසරේ තියෙන දුක. ඒකත් හරිම පොඩ්ඩයි. මගේ පිංගතුල්ලා හිතන්න මේ ස්කන්ධවලට එහෙම සසරක් යන්න තියෙනවා නම් මේ ස්කන්ධයෝ පරිහරණය කිරීම සුඛදායකයිද භයානකයිද? භයානකයි නෙමෙයි පින්වත්නි, මේකට දාන්න අතිශය භයානකයි. හරි, දැන් මේ ඥාති මරුණානේ. දැන් කොහෙදින්? කොහෙවත් නැහැ. එයාගේ සසර ගමනේ ගිහිල්ලා ඔබට පුළුවන් ද වතුර කෝප්පයක් ගිහිල්ලා දෙන්න? ඔබට පුළුවන් ද පිහිටක් වෙන්න? මෙයා නිරේ මේ වෙලාවේ පැහැෙනවා කියලා හිතන්න. පුළුවන් ද ඇඟපත සෝද ගන්න වතුර එකක් දෙන්න? ඔය පින්වතුල්ලත් ඔය වගේම නිරේකට ගිහිල්ලා පැහැෙන්න ගත්තට පස්සේ දරුවෝ ඥාති හිතමිත් පුත්තා මත්ති ධනම් මත්ති හිතන්නේ. ඉති බාලෝ විහඤ්ඤති. බාලයා හිතන්නේ.
කිසිම කෙනෙක් නැහැ ඔබට තනියම සංසාර ජීවිතේ තනිවම දුක් මේ අම්මලා තාත්තලා අක්කලා නංගිලා පවුල් පිටින් යන සසර ගමනක් නේ. මොකද අපි ඔක්කොම එකට මැරෙන්නෙත් නැහැ. එකට මැරුණත් එක තැන්වල උපදිනවා මිසක් එකම තැන උපදින්නේ නැහැ. මෙන්න මේ යේ ධම්මා හේතුප්පබව. මෙන්න මේ ස්කන්ධ නැවත නැවත හටගන්න. මේ හටගන්න හේතුව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. යේ ධම්මා හේතුප්පබව තේසං හේතුං තථාගතෝ ආහ. හේතුන්ට අනුරූපීව යම් ඵලයක් ඇති වුණා නම් මේ ස්කන්ධ කියන ඵලය ඒ ඇතිවෙච්ච ඵලයට හේතුව බුදුරජාණන් වහන්සේ සිහිපත් කරලා දුන්නා. දැන් පිටින් මේක තුවාලයක් නේ. ඔය පිටුතුලා හිතන්න තුවාලයක් ඇති වෙනවා. තුවාලය ඇති වුණාට පස්සේ දැන් ඔය පිටුතුලා හිතන්න එපා මේක මුල කොහිද දන්නේ මට මුල හොයාගන්න ඕනි කෙලවර කොහිද දන්නේ ගිය පාර කොහිද හිටියේ දන්නේ නැහැ කොහොමද දන්නේ සත්‍ය ලෝකෙට පහළ වුණේ ඕවා හොය ඉන්නේ අපරාධය. දැන් ඔය පිටුතුලාට තුවාලයක් හැදෙනවා. හැදුනට පස්සේ ඔය පිටුතුලා ડોක්ටර් ගාවට ගිහිල්ලා අහනවද ස්වාමීනි මට මේ තුවාලේ හැදුනේ ඇයි කොහින්ද කොහොමද හැදුනේ ඇයි මට විතරක් හැදුනේ. දැන් ડોක්ටර් කරන්නේ අපිට තුවාලේ හැදිච්ච විදිය කියලා දෙනවද නැත්නම් මොකද කරන්නේ නේද. දෙකක් දීලා අල්ලගෙන අර ට්‍රොලියට වගේ එකට දාගෙන සර්ජිකල් ටිකක් දාලා සුද්ධ කරනවා මුලින්ම නේ. සුද්ධ කරලා බෙහෙත් දාලා එවනවා. අපිට තුවාලේ හැදිච්ච විදිය කොතනින් ඒව මොකුත් වැඩක් නැහැ. තුවාලේ හොඳ වෙන්න බෙහෙත දෙනවා නම් බුදුරජාණන් වහන්සේ එකයි කළේ. මේ ස්කන්ධ ඇති වෙන්න හේතුව මේකයි නම් තේ සංචයෝ නිරෝධෝ. ඒ හේතුව නැති කරපු දවසට මොකක්ද වෙන්නේ? ඒ මේ ඵලයත් නැති වෙලා යනවා. මෙන්න බුද්ධ ශාසනයක වටිනාකම. නැවත නැවත සත්වයා සසර යන්නේ ඇයි? නැවත නැවත සංසාරික උප්පත්තියක් ලබන්නේ ඇයි? ඒ උප්පත්තියෙන් නවතින්නේ කොහොමද කියන එක පිළිබඳව දේශනා කරපු දහමයි බුදුදහම. නැතුව ඔය පිංගතුලගේ දරුවෝ හීනෙන් අඬනකොට පිරිත් නූල් ගැට ගහන්නයි. සීසත්ති තියෙනකොට ඕලෙවල් තියෙනකොට ඒක පාස් කරලා දෙන්නයි. කසාද බඳින්න දුවට පුතාට හොඳ වෙලාවක් බලන්නයි. ඒකට නෙමෙයි බුදුදහම. මරුණාට පස්සේ පාංශු කූලෙ දෙන්නයි. ඒව ඇත්තටම පිංගදි දැන් ඒ සම්ප්‍රදාය නරක එකක් නෙමෙයි. නමුත් මම මේ කියන්නේ ඒක නෙමෙයි බුදුදහම. මරුණාට පස්සේ යන්න පුළුවන් නිවනක් නෑ. මැරිච්ච මිනිස්සයා පින් ගන්න පුළුවන් තැනක යන්තම් ඉපදලා හිටියොත් පින් ටිකක් දෙන්න පුළුවන්. කවුද දන්නේ? මේ දිට්ඨ ධම්ම වේදනීයවම ලබන්න පුළුවන් සාන්දෘෂ්ටික වූ ස්වක්කාත වූ එහිපස්සික වූ ඕපනයික වූ සද්ධර්මයක් මිසක් මරුණට පස්සේ රෙද්දක් මිනි පෙට්ටිය උඩින් දාලා හාමුදුරුවන්ට ෆැන්ට ටිකක් පූජා කරලා නිවන් යන්න පුළුවන් දහමක් නෙමෙයි. උද්දට තේරුම් ගන්න මම මේ කියන්නේ. හැබැයි අද දැන් මම මේ කියද්දී බෞද්ධයා මොකද කරන්නේ? ඕක නෙමෙයිද කරන්නේ? මරුණාට පස්සේ පාංශු කූලේ ඉන්නකම් මාසෙක පාරක් දානි ගිහිල්ලා දීලා පොයට නිකම් පන්සලට ගිහිල්ලා කැරකිලා ඉඳලා එනවා මිසක මේ ස්කන්ධ දුකෙන් එතර වෙන්න දැන් ඔය පිංගුතුල try කරනවද උත්සාහ කරනවද? නිකන් හිතලා බලන්න දැන් ඔය පිංගුතුල සෙනෙහසින්නේ බණ ටික අහගන්න එන්නේ. හරි මාදරෙන් ආසාවෙන් අහනවනේ. ලේ ඔය පිංගුතුල try කරනවද මේ වෙනකොට මේ ස්කන්ධ දුකෙන් එතර වෙන්න? දවසට විනාඩි තියෙනවා 1440. විනාඩි කීයක් විතර try කරනවද දවසට? නේද පිංගත්නි මහා භාවනා කරනවා කියලත් ඇතමුන් කරන්නේ බොරුවක් අද සමහර වෙලාවට. ඒ කියන්නේ සත්වයා මේකෙන් ඈතර වෙන්න නෙමෙයි උත්සාහ කරන්නේ. බුදුදහමිනුත් මොන හරි දෙයක් අරගෙන ජීවිතය තවා ගන්න ඒක පාටක පින්වත්නි. මේ අවර්ණ ලෝකය වර්ණ ගන්නවන්න යන්න එපා. ඒක නිකන් සිල්ලර හීනයක් විතරයි. පෘථග්ජනි උදේහවස දකින්න. මේ ලෝකේ පාට කරන්න යන්න එපා. දෙමිලා නැහින්න වෙයි. මේ ලෝකේ අඳුරුයි. ලෝකේ පාට කරන හීනේ අතරමං වෙලා හිටියොත් අවුරුදු 50ක් 60ක් මහන්සි වෙලා චිත්‍රය නොදකම ඈතර වෙලා ඒ කියන්නේ ලෝකෙට යන්නේ. මම හැමතිස්සම කියන කතාවක් උපත විපත මැද්දේ සපත හොයන්න යන්න එපා. උපතයි විපතයි මැද්දේ හොයන්න පුළුවන් සාතක් නෑ. උපත කියන්නේ දුකක් නම් විපත කියන්නේ දුකක් නම් ඒ උපත සහ විපත කියන දුකින් ඈතර වීමම සැපයක් මිසක් ඒ දෙක මැද්දේ සැපතක් හොයන්න ගියොත් පින්වත්නි පුංචි අර මාර්යා සීනි බෝල දුන්නා වගේ දුන්න දරුවාට බිරිඳට ගෙදරට දොරට ලක්ෂ 20ක් 30ක් 40ක් වටින කාර් එකට යට වෙලා අපිට අර උපතෙන් විපතෙන් මිදලා ලබන්න පුළුවන් සැබෑ සැපත හිමි වෙලා යයි. එතකොට ඔන්න මෙන්න මේ ගාථාව තේරුම් ගන්න මේ ස්කන්ධය ඇති වෙන්න හේතුව දේශනා කළේ දුකට හේතුව තෘෂ්ණාව කියලායි. යායන් තණ්හා පෝනෝ භවිකා නන්දි රාග සහගත. යම් තෘෂ්ණාවක් යම් සත්වයකට තියෙනවා නම් පිටින් මේ සත්‍යය තෘෂ්ණාවෙන් ඇඳිලා බැඳිලා ගැට ගැහිලා මිරිකිලා ගිහිල්ලා ඉන්නේ අන්තෝ ජට බහි ජට. ඇතුළටත් ගැට ගැහිලා කියන්නේ පිටතටත් ගැට ගැහිලාද නැද්ද? දැන් ඔය පින්වතුන්ගේ ආධ්‍යාත්මික ආයතන මගේ ඇඟ මගේ අත මගේ කට මම කියලා මේ මම කියන කෙනාවත් පෝෂණය කරගන්න ජීවිතේ ලොකු වෙහෙසකනේ. එක අන්තෝ ජට ඇතුළටත් ගැට ගැහිලා. බහි ජට
මගේ දරුවා, මගේ පුතා, මගේ ඥාති, මගේ ගෙවල් දොරවල් ඒව පෝෂණය කරන්නත් මහන්සි වෙනවද නැද්ද? ජටාය ජටිතා පජා. මේ සත්ත්ව ප්‍රජාව මගේ පින්වත්නි ගැට වලින් ගැට ගැහිලා ඉන්නේ. අර වඳුරා රිලවා වඳුරු මැලියමේ ඇලිලා ජීවිතේ දුක් වෙනවා වගේ. මොකද මේ වඳුරු මැලියම අර වඳුරු දඩයක්කාරයා මැලියමක් හදනවා මේ කොහොල්ල බබෙක් වගේ කෙනෙක්ව හදනවා. ඕක දා වඳුරටත් ඉන්න බෑනේ. වඳුරා මොකද කරන්නේ? කොහොම හරි අත දාලා බලනවනේ නේ. මේ ඇවිල්ලා එක අතක් දානවා. වම් අත දැම්මාම අර කොහොල්ල බබාව අල්ලලා බලනකොට මොකක් වෙනවද? වම් අත ඇලෙනවා. ඊළඟට ඒකෙන් බේරෙන්න කියලා හිතාගෙන දකුණු අතක් දානවා. දැන් අත් දෙක වැලිලා. ඊට පස්සේ බේරෙන්න කියලා හිතාගෙන වම් කකුල දාලා බලනවා. දැන් අර අත් දෙක නුයි කකුල නුයි එල්ලිලා ඉන්නවා වඳුරා වගේ. ඒකිනුත් බේරෙන්න හිතාගෙන අනිත් කකුලක් දානවා. දැන් පින්වත්නි වඳුරා එල්ලිලා. තවමත් මට්ටු වෙනවද? තව මට්ටු වෙන්නේ. ඔළුව තියලා ගැලවෙන්න කියලා ඔළුවත් ගහ ගන්නවා. දැන් අතින් පයින් කකුලෙන් ඔක්කොගෙම ඇලිලා ඉන්නේ. ඔය පින්වතුන්ලත් එහෙමයි. සත්වයා ජටහය ජටිතා පජා. කවුද මේ ගැටේ ලියාගන්නේ? මෙන්න මේ තෘෂ්ණාව, ඒ කියන්නේ ආධ්‍යාත්මික බාහිර ශරීරවලට බැඳලා තියෙන තෘෂ්ණාව තමයි ඔබව මේ සසරේ යවන්නේ. ඒ නිසා අංක 1 ඔය කාමයන් විඳින්න තියෙන තෘෂ්ණාව අයින් කරලා දාන්න. හරිද? ඒ කියන්නේ පංචකාම සම්පත්තිය කියලා එකක් තියෙනවනේ. මේ අපි ඇහැ, කන, නාසය, දිව, ශරීරය කියන ඉන්ද්‍රිය පහ පිනවනවනේ මොන වගින්ද? රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වලින්. ඒකනේ ඔයාට කියන්නේ කාම සම්පත් කියලා. ඔය කාම සම්පත් මං අහනවා ඔබ හොඳයිද නරකයිද? ඒක පිටුදරට ඕක නරකයි කියන්නේ හිත පහළ වෙන්නෙම නෑනේ. ඇයි සත්‍යය තණ්හාවටත් තණ්හාවයි. හැබැයි බුදුහාමුදුරුවෝ දේශනා කරනවා හරිම ලස්සන කතා ටිකක්. මේ කාමයෝ ඇට කෑල්ලක් වගේ. අහලා තියෙනවද? අට්ටකංකලූපමා කාම, මන්සපේසූපමා කාම, තිනුක්ඛූපමා කාම, සුපිනූපමා කාම, සෙහිනයක් වගේ, තනහුලක් වගේ, මස් කෑල්ලක් වගේ, ඇට කෑල්ලක් වගේ, සප්පිරූපමා කාම, සර්පහිසක් වගේ. බලන්නකෝ උපමාව. සර්පහිසක් වගේ. ආයි මේ සර්පහිසක් දැක්කම අපි අත දානවද ඔළුව ඇතුළට? ඇයි දාන්නේ නැත්තේ? කියන්නේ ඇයි දාන්නේ නැත්තේ කියලා. සර්පෙක් දැක්කම අත දාන්නේ නැත්තේ ඇයි? ඌ කෑවොත් අපිට මොකක් වෙනවද? මැරෙන්න පුළුවන් කියලා. පිටින් සර්පහිසකට අත දැම්මොත් මැරෙන්න වෙන්නේ එකපාරයි. හැබැයි රූපයක් බලලා තත්පරයක් අභිනන්දනය කළොත් සංසාරේ මැරෙන්න වෙන වාර ගාන කියන්න පුළුවන් කමක් නෑ. ඒකනේ බුදුරජාණන් වහන්සේ සූත්‍රයක දේශනා කරනවා මහණෙනි මේ ඇහෙන් රූපයක් බලලා සතුටු වෙනවට වඩා හොඳයි රත් වෙච්ච නියනක් ඇහැට දාලා මේ ඇහැ එළියට ගන්න කියලා. බලන්න මහා කාරුණිකයාණන් වහන්සේ මේ ඇහැට එහෙම කරන්න නෙමෙයි කිව්වේ. අර රූපේ බැලීමේ තියෙන ආදීනවය පෙන්වන්නයි කිව්වේ. කනෙන් ශබ්දයක් අහලා අභිනන්දනය කරනවට වඩා හොඳයි කිව්වා කනට රත් වෙච්ච නියනක් දාලා මේක කාර ගන්න කිව්වා. හරි? ඇයි දැන් මේ අර සර්පයෙක්ගේ හිසට අත දාන එක පින්වත්නි හොඳයි. රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ මේ වගේ සසර භයානකකමක් අපිට දෙන්න පුළුවන් නිසා. උප්පත්තිය කොයිද කියලා කියන්නේ කව? ලෝභයෙන් සත්තා යේගුයේන පෙත්තිවිසයන් උප්පජ්ජන්ති. ලෝභ මූලික සිතක් පහළ වුණොත් ඒකෙන් බොහෝ සෙයින් සත්වය උපදින්න කියලා പ്രേත විශේෂය. ද්වේෂයෙන් නිරේ, මෝහයෙන් තිරිසන් ලෝකේ. ඒ වගේ කවදාවත් හොඳ දේවල් ලබා දෙන්නේ නැහැ. හරිම පරිස්සමින් පින්වත්නි සර්පයෙක් දැක්කා වගේ රූපයක් දකිනකොට ලස්සන රූපයක් ඇහැට පේනකොට මම මේක දිහා නැවත හැරි බැලුවොත් ඊට වඩා හොඳයි සර්පහිසකට අත දානවා කියලා කල්පනා වෙන්න ඕනේ. දැන් බලන්න ඔබ ඔහොම කල්පනා කරලා තියෙනවද මේ ජීවිතේ එකපාරක් හරි දැක්කහම බලලා අනේ ෂෝක් මටත් මේ විදියට කොණ්ඩේ ලේස් කපා ගන්න තියෙනවා නම් හොඳයි. මටත් මේ විදිය ඇඳුමක් තියෙනවා නම් හොඳයි. අපේ ලස්සනයි කියලා ඒ ෆොටෝ එකක් හරි හොරෙන් ගහගෙන නැත්තම් ඒක මනසේ මවාගෙන ගෙදරත් ගිහිල්ලා ඒ කුණු ගොඩ හාර උස්සගෙන බැලුවා මිසක් ගෙදරත් ගිහිල්ලා ඒක පිළිබඳව කල්පනා කළා මිසක් ගෙදරත් ගිහිල්ලා ආයිත් පහුවදාටත් ඇඳුමක් ඇඳගෙන ගිහිල්ලා ඒ රූපේ පෙන්වුවා මිසක් ගැලවෙන්න ඕනි කියලා කල්පනා කළා. අන්න බලන්න ඔබ සංසාර ජීවිතේට යන්නේ නිවන පැත්තටද යන්නේ කියලා. අට්ටකංකුලූපමා කාම ඇට කෑල්ලක් වගේ කිව්වා. ඇයි? බඩගින් ඉන්න බල්ලෙක් යනවා මස් කඩයක් ගාවට. ගියාට පස්සේ මස් කඩෙන් මෙයාට දානවා මොන කට්ටක්ද? මස් කට්ටක්. දැන් බල්ලා බඩගින්නෙන් ඉන්නේ. මේ මස් කට්ට කන්න බල්ලගේ බඩ පිරෙනවද බඩගින්න වැඩි වෙනවද? ඇයි? ඒක ඇති දෙයක් නැති නිසා. හැබැයි බල්ලට මේ කට්ට හෙන වටින්නේ නැද්ද? මාර වටිනවනේ ඌ ගිහිල්ලා ඒක වල දාගෙන. නේද? පහුවදාටත් බලනවා ඊළඟට දවසෙත් බලනවා. මේ ඇයි? හැබැයි බල්ලට තේරෙන්නේ නැහැ මේ ඇට කෑල්ල කොච්චර කෑවත් වැඩක් නැහැ මගේ බඩගින්න. දැන් බල්ලා පවුනේ. ඇයි පව්?
ඌට කනට කරලා කිව්වොත් බල්ලෝ ඕක කන්න එපා. කෑවට වැඩක් නෑ. උඹේ බඩගින්න වැඩි වෙන එක විතරයි ඉන්නේ. ඔය කටු වැනිලා කටතුවාල වෙයි. ඒ ලේරහ තමයි උඹට ඔය දැනෙන්නේ. ඕක පස්සෙන් ඔය බල ඉඳලා වැඩක් නෑ. ඌට වඩා හොඳයි මස් කෑල්ලක් කන්න. දැන් බල්ලා ඕක පිළිගනීද? ඒ මොකද බල්ලගේ ස්වභාවය කටු කන. ඔය පිටුටත් තියෙනවා කතාවක් කියන්න. බල්ලෝ කියලා කියන්නේ නැතුව මම මේ කියන්නේ. රූප බලනවනේ. ඇති වෙනවද බලලා? කියන්නේ රූප බලන්නේ බැලීමේ තෘෂ්ණාව තියෙන නිසා. කොච්චර කල් විතර බලන්න ඕනේද ඕක ඇති වෙන්නේ? අවුරුදු 5ක් බැලුවාම ඇද්ද? මදි. 10ක් 30ක් බැලුවාම ඇද්ද? වයයි කතා කරන්නේ 50ක් බලනවා ඇතිද? පින්වත්නි මන්දාතු රජතුමාටත් කාමියෝ විඳලා එපා වුණේ නෑ කියනවනේ. අවුරුදු 84000ක් කුමාර කාලේ 84000ක් යුව රජු කාලේ 84000ක් රාජ්‍ය කාලේ ශක්‍ර සම්පත්තියක් විඳලා මන්දාතු රජතුමාට කාම එපා වුණේ නෑ කියනවනේ. රත්තරන් වැස්සක් සත්වයට වැස්සක්. ඒක මේ බණ කීකේදී ඔහින් රත්තරන් වැස්සක් වහින්න ගන්නවා. මොකක් වෙයිද? මොන බණදනේ? ඉතින් ඕක තමයි ඇත්ත. හොම් පේනවනම් දැන් රත්තර එක දිගට වැහගෙන යනවනම් මට මතක් වෙනවා ඒ පිංගුතුල දුවන දෙවිල්ල. අර රැල්ල ගිය වෙලාවේ මාළු අල්ලන්න මුහුදට ගියා වගේ තමයි. ආයෙ එනකොට කවුරුත් ඉතුරුනේ නැහැ. තණ්හාව තියෙන තැන පිංගුත් මාර ශෝකයක් තියෙන. කොච්චර බැලුවත් ඇති වෙන්නේ නැහැ මගේ පිංගුත්. ඒ නිසා මම ওই පිංගුතුලට කියන ඔය කට්ට කෑවට වැඩක් නැහැ. ඔය කට්ට අරන් තියාගෙන, ගෙදර තියාගෙන, දොරවල් වහගෙන, CCTV කැමරා හයි කරගෙන පරිස්සම් කරලා නැවත බැලුවට ඔය පිංගුතුලට එපා වෙන්නේ. ඔය කන්නේ මහා මස් කට්ටක්. බල්ලට ඒක තේරෙන්නෙත් නැහැ. ඔබට මේක තේරෙන්නෙත් නැහැ. ඔය පිංගුතුල හැමදේම හීනනුත් දකින්නේ කට්ටක් ලැබෙනවා නම් කට්ටක් ලැබෙනවා. කවදාවත් හීනෙන් දැකලා නැහැනේ සෝවාන් වෙනවා. හීනෙන් දැකලා නැහැනේ ධානය ලැබෙනවා. හීනෙන් පේන්නෙම සුවිප් පැදෙනවා. ලොකු වාහනයක් ගෙන අර මොනවාද කටු තමයි පේන්නේ. ඒ පිංගුතුලට තේරෙන්න ඕනේ ලක්ෂ 50ක කාර් එකක් ගත්තත් මදි වෙනවා 100ක කාර් එකක් ගත්තත් මදි වෙනවා. ඕක තමයි සත්‍යයේ හැටි. ඕක දන්න ඔය කම්පැනි කාරයෝ. ඒකයි ඒගොල්ලෝ එක පාට හැම ෆැසිලිටි එකක්ම දාලා ඩිවයිස් එකක් නිර්මාණය කරන්නේ නැත්තේ. මේ ඩිවයිස් එකට වඩා කැමරා එක හරි ඊළඟ ඩිවයිස් එකේ වැඩි කරනවා. ඇයි? සත්වයාගේ තෘෂ්ණාවෙන් ප්‍රයෝජන ගන්නවා. රෝස පාට ගන්නවා, නිල් පාට ගන්නවා, කළු පාට ගන්නවා. ෆෝන් එකක් කරන් බලන්න. එකම ෆෝන් එක පාට ගන්නන්නේ ඇයි? අර එක එක්කෙනාගේ ආද්‍යාශයේ තෘෂ්ණාවට තට්ටු කරනවා. හරි? සාමී ඔය කට්ට කෑවට වැඩක් නැහැ. කියන්නේ මං කියන්නේ කාලා බලන්නකෝ. අරන් තියාගෙන බල්ලෝ වගේ පහුවදාටත් බලනවා, සමුද්‍රات බලනවා, රට ගියාම ෆොටෝ එකකින් බලනවා, වීඩියෝ කෝල් එකකින් බලනවා. කොච්චර කෑවත් එපා වෙන්නේ. 2. මම එකයි කිව්වේ හරි. මංස පේසෝපමා කාම මස් කෑල්ලක් වගේ කිව්වා. ඔය අහසේ කපුටෙක්ට මස් කෑල්ලක් අහු වුණොත් මොකක් වෙයිද? අනිත් කපුට රංජු ඒ කපුටට ඉන්න දෙනවද නැත්නම් අර මස් කෑල්ල අතාරින කම්ම පස්සෙන් එලවනවද? නේ ඉන්න දෙන්නේ. ඒ කියන්නේ මස් කෑල්ල අතට ගන්න කපුට පින්වත්නි එන රිස්ක් එකක් ගන්න. ඒ කියන්නේ යාට කොයි වෙලේ හරි ඇටැක් එකක් පහර දීමක්, ඒ කියන්නේ යාට පහර දීමක්මයි තියෙන්නේ. පින්වත්නි කාමයුත් ඇවිල්ලා මස් කෑල්ලක් වගේ අල්ලගත්තට පස්සේ ඔය පින්තුල්ලා දුවවල්ලන් ඉන්නවා කියලා හිතන්න. ඒ දුව කියන මස් කෑල්ලක්මනේ ඇත්තටමනේ. පරිස්සම් කරන්න දැන් කී දෙනෙක් දැහ ගන්න බලන් ඉන්නවද? එතකොට අපිට දැන් මේ මස් කෑල්ල අපි අල්ලගත්ත නිසා දැන් පරිස්සම් කරන්න වෙලාද නැද්ද? දැන් නිින්ද යනවද? අම්මලා ඉන්නවා මගේ රත්තරන් පිංගන්ති දුව නිදාගත්තට පස්සේ කාමරේ ගාවට ගිහලා රෑත් ආපහු බලනවා. සැකේට නෙමෙයි. ඒ කියන්නේ අර මස් කෑල්ල අල්ලා ගැනීමේ දුක. දැන් බලන්නකෝ අපිට ඕක නැහැනේ. අපි ඔය ඇට කැබිලි හපන්න යන්නෙත් නැහැ. අපි අල්ලගත්තු මස් කෑලිත් නැහැ, බිරින්දෑ වරු නැහැ, දරුවෝ නැහැ. ඒ නිසා පරිස්සම් කරන්න දේවල් කවදාවත් සේනාසනෙන් එනකොට පින්වත්නි අපි යතුරු දාලා එන්නේ නැහැ. දැන් ඔය පින්වතුලා ගෙදරින් එනකොට දාලා ඉන්නේ. ඇයි? මස් කෑලි ටික ගෙදර තියෙනවා, ටීවී අරවා මේවා ටික කවුරු හරි කෙනෙක් දැහැගන්න සොර සතුරන් විසින් නිතර ආරක්ෂා කරගත යුතු බව කාමයන්ගේ තියෙන ආදීනව. බලන්නකො අල්ලගත්තාම තියෙන දුක. දැන් ওই පින්වතුලා ඕකට බැඳිලාද නැද්ද? දැන් එන අතහැරලා දාමුද? ආපෝ හම්දුරුනේ එහෙම බෑ. ඒ අය අර බල්ලට කොච්චර කනට කල්ලකුවත් බල්ලෝ ඕක කට්ටක් අතාරින්න බල්ලට නෙමෙයි ගානක්. බලු මානසිකත්වයේ හැටි තමයි. ඉතින් ওই පින්වතුන්ලට නැට්ටක් විතරයි අඩු. කල්පනාව නම් ඒ සාමයි. තේරෙනවද මම කියන්නේ? අංගාරකාසෝපමාකාම අඟුරු ගොඩක් වගේ කිව්වා. අඟුරු ගොඩක් එළියෙන් බලනකොට රස්නේ පේන්නේ නැහැ. හැබැයි රැවටිලා කකුල තිබ්බොත් මොකද වෙන්නේ? පිච්චිලා යනවනේ නේ පින්වත්නි. කාමියෝ කියන්නේ අඟුරු වලවල් වගේ. ඒව දැක්කහම ටිකක් ලස්සනයි. නිකන් අඟුරු දැක්කහම නිකන් උඩ දාන්න හිතෙනවනේ නේද? අර ලස්සනට තියෙනකොට නිකන් දිලිසි. මේ අපි හිතමු කාන්තාව කියලා ගන්නකො. පුරුෂයාට කාන්තාව, කාන්තාවට පුරුෂයා. එක පැත්තකින් උපමාවක් කියන්නේ.
දැන් දැක්කහම නම් හිතනවා ගෙදර ගෙනියන්න තියෙනවා නම් අපේ ඉතින් මෙහෙමයි අරමයි ගිහිල්ලා ටික දවසක් යද්දි මොකෝ. දැන් අපිට කියනවා කසාද බඳපු අම්මලා තාත්තලා අක්කලා අයියෝ කරගත්තු මෝඩ වැඩක්. දෙයනේ හාමුදුරුවනේ ඔබ වහන්සේ හම්බුන්නේ නැහනේ අපිට බැඳ ගන්න කලින්. දැන් මේ බොරුවට කියන්නේ හරිද ඒ උන්දලගේ දුවලව පුතාලව කසාද බඳන්න කතා කරලා ඒක නිකන් මේ අපිට වැරදුනා නම් දුවවයි පුතාවයි බේරගන්න එපා. මේ ඔක්කොම සත්‍ය බොරුවක් කරන්නේ. පින්වත්නි ලස්සනයි වගේ නෙමෙයි අත්ත දැම්මොත් අඟුරු කටේ දාගන්න එක සැපයි. ඒක එකපාරයි ඉවරයි. මේ කවුරුතු ගානක් දුක් අරකනම් කොමාරිකා ටිකක් ගාලා ටූත් පේස්ට් ටිකක් ගාලා අර මොනවා හරි ක්‍රීම් ටිකක් ගාලා මොකක් හරි කරලා හැම ටික රැලි වැටෙනවා. ඒ වේදනාව එතනින් ඉවරයි. සතියක් දෙකක් යද්දි තුවාලේ කැළලා තිබ්බත් වේදනාව නෑනේ. අවුරුදු 60ක් 70ක් ජීවත් වෙන මිනිස්සෙක් මුළු 60 70 මේ වේදනාව විඳිනවනේ. මැරෙනකොටත් විඳිනවා. ඒ නිසා මේ කාමයේ වැට කැබැල්ලක් වගේ, මේ කාමයේ මස් කෑල්ලක් වගේ, මේ කාමයේ අඟුරු ගොඩක් වගේ. හරිම පින්වත්නි පරිස්සමෙන් මං කියන්නේ මේ වගේ පස්සේ දුවන එක නවත්තන්න. තෘෂ්ණාවෙන් දුවන එක අංක 1ට නවත්ත ගන්න. ඔය රේස් එක නවත්ත ගත්තොත් තමයි ඔබට දැනෙන්නේ, ඔබට කල්පනා කරන්න පුළුවන්. ඇයි මම මේ ලෝකෙට ඉපදුනේ? මොනව බලාපොරොත්තු වෙන්නද? සුපීන කූපමා කාම හීනයක් දකින්නවා වගේ. දැන් ගියාත්ම භාවයන් වල අපි දැන් සංසාරයක් එනවනේ. ආත්ම භාවයන් වල ළඟ තිබ්බ එක කාම සම්පත්තියක්වත් දැන් තියෙනවද? ලෝකෙම තුල සක්‍ර දේවේන්ද්‍රය වෙලා ඉන්නේ නැති, නිම්මාන රතියේ ඉන්නේ නැති, සක්විති රාජ්‍යත්වයේ ලැබලා ඉන්නේ නැති. ඊඩංක දැන් ගියාත්මෙන් මේ ආත්මෙට එනකොට නැප්කින් කෑල්ලක්වත් අරගෙන ආව දැන්ගේ. එහෙනම් අර ඔක්කොම සසරේ තිබ්බ සැප සම්පත් හීනයක් දැක්කා වගේ නෙමෙයිද? හීනයක් පින්වත්නි දකින්නකොට හොඳයි. නැගිට්ටට පස්සේ ඔය පින්තුල මේ දැන් දකින්නෙත් මොකද්ද? අවුරුදු 50ක 60ක ලොකු හීනයක් දකින්නවා. කොයි වෙලේ හරි මේකෙන් නැගිටිනකොට මේ දරුවෝ, ඥාති, ගෙවල් දරවල්, දෙකඩන්, යාන වාහන කිසිම දෙයක් ඊළඟ භවයේ නෑ. නැප්කින් කෑල්ලක්වත් නැතුව ගිහිල්ලා උපදින්න සිද්ධ වෙනවා. ඒ නිසා මේක හොඳට මේ කාම සම්පත්තීන් ඔක්කොම හීනයක් දකින්නවා වගේ කල්පනා කරනවා. අපි මේ ලොකු හීනයක් දකින්නවා. ඊගෙන හීනයක් වගේ. මේක පවතින්නේ නැහැ. අද තියෙන වස්තුව හෙට නැහැ. හෙට තියෙන වස්තුව අනිත් නැහැ. එතකොට මේ අද අපි ලොකු හීනයක් දකින්නවා වගේ මේ හීනයට යට වෙලා මේ හීනය ටෝ සීරියස් අරගෙන අර හරින්ම තාත්වික ලෙස මේ හීනේ කිඳා බෑ. මේවා ගැන කල්පනා කරන කෙනාට මේ කාමෙන් මිදීමක් තියෙනවා. අනිත් අය නම් මේ කාම ලෝකයේ අතරමං වෙලා, කාම ලෝකයේ පීඩාවටපත් වෙලා, කාම ලෝකයේ මුලා වෙනවා මිසක් සංසාරින් තියා කාම දුකින්වත් දැන් බලන්න බහූ දුක්ඛා බහූ පායාසනේ. කාමියෝ දුකක්ද නැද්ද? තේරෙනවද මම? කාමියෝ වෙහසක්ද නැද්ද? බොහොම දුක් සහිතයිද නැද්ද? ඔය පිංගුතුල ඔය පාවිච්චි කරන කාමයන් හරියට අර තිනුක්කෝපම තනහුලක් අල්ලගෙන ඉන්නවා. තනහුල අල්ලන් ඉන්න කෙනාගේ පිංගුවත්නි නිවෙන්න ළඟට එන්න කලින් අතෑරියේ නැත්තම් මොකද වෙන්නේ? එයාගේ මත පිච්චෙනවා. ඒ වගේ ඔය අල්ලන් ඉන්න කාම සම්පත්තීන්, දරුවා, ඥාති, හිත මිත්‍රාදීන් ඒවා පිංගුවත්නි ක්ෂය වෙලා යන දවසක් එනවා. කසාද බැඳලා යනවා. මරණයටපත් වෙන්න පුළුවන්. එක්කෝ ඒගොල්ලෝ විද්‍ය අපි මරණයටපත් වෙන්න පුළුවන්. මේක ඊට කලින් අතෑරියේ නැත්තම් ඔය පිංගුතුලගේ අතුත් දැවෙනවනේ. ඔය පිංගුතුලගේ අතුත් තුවාල වෙනවනේ. කිනිස්සක් වගේ කියලා තියෙනවා මේ කාමය. කිනිස්සෙන් මනුෂ්‍යයාගේ ශරීරය හිල් කරනවා වගේ මේ කාමයන්ගෙන් මනුෂ්‍යයාගේ හිත හිල් කරනවා. හරිම පීඩා වෙන්න. ඔය පිංගුතුල කැමතිද මේ කෝච්චියකට එහෙම පයින්න? කැමතිනේ? කැමතිද බෙල්ල වල දාගෙන අර ගැටේ ගහගෙන කොහොම මන් දන්නේ මොන හිතකින් අර බංකුවට පයින් ගහනවද කියන්නේ? හිතන්න පිටින් යකඩ ගොඩකට පයින්න ඔය පිටින් කැමති නෑනේ. ඔය යන අතරතුර ඔය කාමයන්ගේ යම් වෙනස් වීමක් වුණොත් ස්වාමියා, භාර්යාව, දරුවෙක්ගේ චූටි වෙනස් වීමක් ඇති. ඔබට ඔබේ කය ගිහිල්ලා කොහි දාන්නද? ලණුවක ගැට ගහලා බංකුවට පයින් ගහන්න. කෝච්චියකට අතහරින්න. ඇයි? කය හිල් කරනවට වඩා අමාරුයි පින්වත්නි හිත හිල් කරන. මිනිස්සුන්ට පිස්සු හැදෙනවා. දරුවා මැරිච්ච අම්මලා ඉන්නවා පිස්සු හැදිච්ච. අම්මා මැරිච්ච දරුවෝ ඉන්නවා පිස්සු හැදිච්ච. හිත හිල් කරනවා. ඒ නිසා දුරින්ම දුරු කරලා දාන්න ඕනේ. තේරුණාද? නිකන්වත් අල්ලලා බලලා ලෙව කාලා බලන්නවත් ළඟට ගන්න එපා. දුරින්ම දැකලා දුරු කරලා දාන්න ඕනේ. නිකන්වත් අත ගන්න එපා. දැන් මේක ටික කිව්වහම ওই පිංගුතුල්ලා දැන් හෙට ඉඳන් ඔහොම කරයිද? ඇයි? බල්ලන්ට කනට කරලා කිව්වත් මේ තේරුම් ගැනීමේ ශක්තිය නැති නිසා. බල්ලා හැමදාම කරන්නේ කට්ට හංගලා කට්ටම කකා ඉන්න එක. බුද්ධ ශාසනය ලැබිච්ච වෙලාවේ ওই පිංගුතුල්ලා කාමයෝ කියන මේ කට්ට හංගගෙන කාමය කියන කට්ට කකා කට්ටක් නෙමෙයි කන්නේ නේ ජීවිත කාලෙම කට්ටක් කනවද නැද්ද? උදේ 8ට වැඩට යනවා, 5ට එනවා, IoT එකක් කරන්න කොහොමද හිතනවා, ඔන්ලයින් ජොබ් එකක් හොයනවා, ඊට පස්සේ රැය තිස්සේ ඇවිල්ලා කීයක් හරි හොයාගෙන මොකටද? ඩාලේ යන්න වෙනවා නම්, අතාරින්න වෙනවා නම්, හදන ශරීරය අවසානයේ දෙන්නේ ලෙඩ වෙච්ච ඇඟක් නම්, රෝගාබාධයටපත් වෙච්ච ජීවිතයක් නම්, එකතෙන් වෙච්ච ජීවිතයක් නම් මොකටද?
මේ තෘෂ්ණාව අතහැරීම. මේ තෘෂ්ණාව අතහැරියාම ජීවිතය පිළිබඳව කල්පනාවකට එනවා. මුංචිතු කම්මිතාවේ මිදෙන්න ඕනි කියලා කල්පනා වෙනවා. මෙන්න මේ මිදෙන්න ඕනි කියලා කල්පනා වෙද්දිම කලකිරීම ඇති වෙනවා. කලකිරීමෙන් සංසාර ගමන ගැන තියෙන තෘෂ්ණාව අතහැරගත්තොත් ආයිත්සරයක් උපදින්නේ නැම්නේ. ඔන්න ස්කන්ධය අර අනන්ත සසරට වැටෙන්න හේතුව මේ කාමයන්ගේ පැත්තේ දිවීම. ඒකත් වැඩක් නැහැ නේ. කාමයන් ඇත්ති හොඳයි නම් ඔන්න ඔය දුවලෙවර වෙලා අර අපායට වැටුණත් කමක් නැහැ කියන්න පුළුවන්. මේ කාමයොත් දුක. දුකක් අල්ලගෙන දුකටමපත් වෙන්න යන්නේ ඇයි? සැප සහගත ප්‍රතිපදාවක් බුදුරජාණන් වහන්සේ දේශනා කරලා තියෙද්දි. දුක්ඛ දෝමනස්සානං අත්ංගමාය. දුක් දොම්නස් වල නැති කිරීමක් දේශනා කරලා තියෙද්දි. සත්තානං විසුද්ධිය. සත්වයන්ගේ විසුද්ධිය දේශනා කරලා තියෙද්දි. ඇයි සසරේ ප්‍රමාද වෙන්නේ කියලා ඔබ විසින් කල්පනා කරගන්න. එයට ඔබට මේ ධර්ම දේශනාවත් සුඛ පාරමිතාවක් වේවා, පාරමී ශක්තියක් වේවා, කාමයන් පිළිබඳව කලකිරේවා, සසර ජීවිතින් ඈතර වෙන්නට මේ ධර්මඥානියත් ඔබට හේතු වේවා, පාරමී වේවා කියලා කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා. සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්වා, දෙව්ලොව සැනසෙත්වා, දෙවියන්ද ප්‍රාර්ථනීය බෝධියකින් උතුම් නිවනින් සුවසේම නිවේවා, මේ කුසල් පාරමී වේවා කියලා ප්‍රාර්ථනාවක් ඇති කරගෙන දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්칸තු මං පරන්ති. හැම දිනෙකටම සම්මා සම්බුදු සරණයි. අද දවසේ ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාව සඳහා අපි ඊ타මත්ම ගෞරවයෙන් ඇරයුම් කොට මේ ධර්ම මණ්ඩපයේ වෙත වැඩම කරවා ගන්නට යෙදුනේ තමුත්තේගම ඔරුගලයාය සුජාත පුත්‍ර ජාත්‍යන්තර විපස්සනා භාවනා මධ්‍යස්ථානාධිපති අභිධර්ම විශාරද ත්‍රිපිටකාචාර්ය කම්මඨානාචාර්ය පූජ්‍යපාද කිරුළපන ධම්මවිචය ස්වාමීන් වහන්සේ. අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේ සිදු කරන ආගමික ශාසනික ධර්ම ප්‍රචාරක කටයුතු තව තවත් සිදු කරන්නට ත්‍රිවිධ රත්නයේ ආශිර්වාදයම ලැබේවායි අපි සාදු සිත පෙරදැරිව ප්‍රාර්ථනා කරමු. අවසරයි අපේ හාමුදුරුවනේ. ධර්ම ශ්‍රවණය කළ ඔබටත් සංසාර ගමන කෙලවර උතුම් වූ අමා මහ නිර්වාණ සුවය සාක්ෂාත් කර ගැනීම සඳහා චතුරාර්ය සත්‍ය අවබෝධය පිණිස මේ ධර්ම දානමය පින්කම, මේ ධර්ම ශ්‍රවණය හේතු වාසනා වේවායි අපි සාදු නාදයක් පවත්වා ප්‍රාර්ථනා කරමු. ඒ ප්‍රාර්ථනාවත් සමගින් සදහැවතුනි ධර්ම දේශනාව හමාර කරමින් සමුගන්නවා. 0706 366 166 දුරකථන අංකයට කතා කිරීමෙන් හෝ කෙටි පණිවිඩයක් යොමු කිරීමෙන් ඔබටත් හැකියාව තිබෙනවා ලක්හඬ සිත නිවන බුදුබණ සුමధుර ධර්මානුශාසනාවන්හි දායකත්වය ගෙන කටයුතු කරන්නට. එවෙනුවෙන් ඔබට පිංසිත පහළ වේවා. සියලු දෙනාටම සම්මා සම්බුදු සරණයි.